12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනා ලියනාරච්චි, ප්‍රකාශය ඉනුෂා වීබැද්ද. මීගමුව මා ඔය සිට පානදුර දක්වා දිහිවර කටයුතුවලට පනවා තිබූ තහනම හෙට සිට ඉවතට. මෙරට සීලු ගුවන් තොටුපළ හෙට සිට විවෘතයි. හෙද වෘත්තීය ක්‍රියාමාර්ග පැවතියද රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි. සහරන් හෂීම්ට ආධාර අනුබල ලබා දුන් විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු අත්අඩංගුවට. සයිනෝෆා මෙන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ලබන මාස 8 වෙනිදා සිට. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස් වේ. යෝජිත ඒකාබද්ධ රජය රටේ ආරක්ෂාවට තර්ජනයක් බව ඊශ්‍රායෙල් අගමැති පවසයි. මීගමුව මා ඔය සිට පානදුර දක්වා ධීවර කටයුතුවලට පනවා තිබූ තහනම හෙට සිට ඉවත් කෙරේ. ඒ අනුව අදාළ ප්‍රදේශවල ධීවර කටයුතු හෙට සිට ආරම්භ කිරීමට ධීවරයින්ට අවස්ථාව හිමි වේ. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ද කහවත්ත මහතා. මීගමුව ප්‍රදේශයේ ධීවර සංගම් සමග පැවති සාකච්ඡාවේදී එම්ජා විසින් නැවත ධීවර රැකියාවට යාමට අවසර ලබා දෙන රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියා. මේ වෙනකොට රැකියාව අහිමිවීමෙන් පත් වෙලා තියෙන දුෂ්කරලටගෙන යම් දිවලට යටත්ව ධීවර රැකියාවට යාමට අවසර ලබා දීමට තීරණය කරා. ඇත්තට මේ වෙනකොට ගින්නේ යම් කිසි ප්‍රමාණයකට පාලනය වෙලා තිබුණත් තවදුරටත් නැව එම ස්ථානෙම තියෙනවා. ඒ නිසා එම නැවේ තවදුරටත් බලපෑම තියෙන ප්‍රදේශය හැර කලාපයේ තවදුරටත් නම් ප්‍රදේශයක් විදිහට නම් කරලා තියෙනවා. පානදුරේ සිට මීගමුව දක්වා යම්කිසි ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ හැර ඉතිරි කලාපයේ රැකියාව සඳහා හෙට උදෑ සිට එම ප්‍රදේශවල දීවර ජනතාවට රැකියාව සඳහා යාමට අවසර ලබා දීම තීරණය කළා. මෙරට සියලු ගුවන් තොටුපළ හෙට සිට විවෘත බව ඩී.වී. චානක රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. එක් ගුවන් යානයක ගමන් කළ හැක්කේ මගින් 75 දෙනෙකුට පමණි. ඒ අනුව සෞඛ්‍ය කොන්දේසිවලට අනුගතව අදාළ ගුවන් ප්‍රවාහන කටයුතු හෙට සිට සිදු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. මේ වන විට එක්තරා හෙද වෘත්තීය සමිතියක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර රාජකාරීන් ඉවත්ව සිටී. නමුත් අප වාර්තාකරුවන් පවසන්නේ ප්‍රදේශ රැසක රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි. බාහිර රෝගී අංශ තුල හා වාට්ටු තුල ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. කරාපිටිය ශික්ෂණ රෝහල සහ ගාල දිස්ත්‍රික්කයේ සියලු ග්‍රාමීය මාතෘ ප්‍රාදේශීය සහ දිසා රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනෙකුගෙන් සාක්ෂි ලබා ගැනීම ආරම්භේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අප කළ විමසුමකදී සඳහන් කළේ මේ වන විටත් ප්‍රකාශ ලබා ගැනීම සිදුවන බවයි. සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇත. එම කණ්ඩායමට 10 දෙනෙක් ඇතුළත් වෙති. ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අදාළ උද්ෘත නීතිපතිවරයාට යොමු කරන බව පොලිසිය පවසයි. මේ අතර වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසන්නේ නැව මෙරටට ඇතුල්කත් කර ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව රජයට එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් බැහැර කරන බවයි. අන්තර්ජාතික නාවික ආචාර ධර්ම නීති පද්ධතිය තුළ දැනුමක් නොමැති අය එසේ චෝදනා කරයි. වැඩිදුරටත් අදහස් දැක් වූ දයා රත්නායක මහතා. ශ්‍රී ලංකාවට කාලසටහන අනුව තමයි පැමිණෙන්නේ. ඒකට ලංකාවෙන් කන්ටේනර් 500 ගණක් මෙහෙට බාන්න තිබුණා. 600 ගණක් පටවන්න. මේ නිරන්තරයෙන්ම මෙහෙට පැමිණෙන සමාගම මේ පීඩ සමාගම කියන කුඩා නැව් තියෙන සමාගමක් සිංගප්පූරුවේ තියෙන, තායිලන්තයේ තියෙන. එතකොට මේ සාල නැව් ප්‍රමාණයක් අපේ කොළඹට එහෙම නිරන්තරයෙන්ම එනවා. මේ වෙනවත් ඒ වගේ මාසික රවතාවක් මේ නැව මෙහෙට එන නැවක්. මේ කලාපේ ෆීඩ කියන්නේ ලොකු නැව් එන තැන් කොළඹ වගේ තියෙන්නේ විශාල නැව් වෙන්නේ. ඒ තැනට එනකොට අර කුඩා වරායවල වලින් බඩු එකතු කරලා ගේනවා. ඒ ව්‍යාපාරයත් ඒකනේ. ඒ ව්‍යාපාරයෙන් 82ක් තියෙන්නේ මේ ආවට කලාපේ තියෙන කුඩා වරායවල වලින් බඩු එකතු කරලා මෙතෙන්ට ගියලා විශාල නැව් වලට පටවලා යුරෝපයට සහ ඇමරිකාවට සහ අනිත් මැරදි පෙරදි වගේ කල්වල වලට ඇරීම. ඉතින් ඒ ව්‍යාපාරයට මේ වගේ කුඩා නැව් වලින් ගෑනලා නිරන්තරයෙන් එනවා. මේ සමාගමේ නැව් සෑහෙන ප්‍රමාණයක් අපේ කොළඹට යනවා. රුපියල් 5000 දීමනාව මූලික අධිරය යටතේ ජනතාවට ලබා දීම අද ආරම්භ කරන බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. මහනුවර ප්‍රදේශයේදී ඊයේ දිනේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
රුපියල් 5000 ලබා දිය යුත්තේ කාටද යන්න තීරණය කිරීමේ බලය ප්‍රාදේශීය මට්ටමින් නිලධාරීන්ට ලබා දී තිබේ. සමෘද්ධිලාභීන්ට අඩු ආදායම්ලාභීන්ට මෙන්ම ආදායම් නොලැබෙන පවුල්වලට එය ලබාගත හැකිය. සහරන් හෂීම්ට ආධාර අනුබල දුන් විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු අත්අඩංගුවට ගැනේ. 2017 වසරේදී සහරන් ඇතුළු 5 දෙනෙක් කාන්තන්කොඩි අලියාර් ප්‍රදේශයේදී පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන පලා ගොස් සැඟව සිට ඇත්තේ මෙම රෙජිස්ට්‍රාර්වරයාගේ නිවසේය. සහරන් ඇතුළු 5 දෙනා ඔහුගේ නිවසේ රඳවාගෙන අන්තවාදය සඳහා අනුබල ලබා දීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. විවාහ රෙජිස්ට්‍රාර්ගේ නිවසේ රැඳී සිටි සැකකරුවන් 5 දෙනාගෙන් 2 දෙනෙකු මෞලවිවරුන් වන අතර ඔවුන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාසේදී ප්‍රශ්න කෙරේ. සහරන් ඇතුළු සෙසු 2 දෙනා පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් බවද අජිත් රෝහණ මහතා සඳහන් කරයි. අත්අඩංගුවට ගත් රෙජිස්ට්‍රාර්වරයා මේ වන විට මඩකලපුව ත්‍රස්ත ක්‍රියා අනු කොට්ටාසේ රඳවා සිටින අතර ඔහු කොළඹට රැගෙන ඒමට නියමිතයි. මේ වසරේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එහි මූලික පීවර මේ වන විටත් ආරම්භ ඇත. මෙය කුණ්ඩසාල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතය. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත මෙසේ නිෂ්පාදනය කිරීමට කටයුතු කෙරේ. චීන රජය සහ ශ්‍රී ලංකා රජයේක්ව සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරනු ලබයි. මෙමගින් විදේශ වෙත යන විශාල බුදලක් ඉතිරි කර ගැනීමට හැකි බවත් රටේ සියලු ජනතාවට කඩිනමින් එන්නත් ලබා දීමේ හැකියාව ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි. මේ අතර චීනයෙන් ගෙන වූ සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ලබන මාස 8 වෙනිදා ආරම්භ කෙරේ. ඒ අනුව එහි පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරු 4ට රැස් වේ. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හමුව සිදුවේ. එම පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉදිරියට පත් කරන සමාජිකයා පිළිබඳව එහිදී සාකච්ඡා කරන බව වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පවසයි. එම පාර්ලිමේන්තු අසුන සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම සම්බන්ධයෙන් පක්ෂයේ සීලු ප්‍රාදේශීය නායකින් ඒකමතිකව තීරණය කර ඇති බවද වජිර අබේවර්ධන හිටපු මන්ත්‍රීවරයා පවසයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රටේ ඩෙංගු ව්‍යාප්තියේ අඩුවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා පවසයි. නමුත් අවධානයෙන් සිටීම ජනතාවගේ වගකීමයි. අද පැවති මාධ්‍ය හමුවකදී රටේ ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳව අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිමල්කා පත්තිලහෙට්ටි මහත්මිය. අප්‍රේල් මාසේ රෝගීන් වාර්තා වීමට වඩා මැයි මාසේ රෝගීන්ගේ වැඩිවීමක් අපි දැක්කා. මේ වෙනකොට ලංකාව තුල රෝගීන් 7674ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මේන් රෝගීන් 766ක් වාර්තා වෙලා තියෙන්නේ මැයි මාසේ. අපි ඉදිරියේදී මේ මෝසම් වර්ෂාව සමග රෝගීන් වැඩිවීම අපිට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ රෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීම සඳහා අපි කටයුතු කිරීමට සිදු වෙලා තියෙනවා. අද උදැසන වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 2859 දෙනෙකු හඳුනාගෙන ඇත. මින් පුද්ගලයන් 10 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන්ය. ඉතිරි පුද්ගලයන් 2849 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයන් වේ. හඳුනාගත් ආසාදිතයන් අතර වැඩිම ආසාදිත පිරිසක් වූ 608 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 547ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 447ක් ලෙස ආසාදිතයන් වාර්තා විය. අනෙක් ආසාදිතයන් 1247 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා විය. අද උදැසන වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 1,83,451කි. අලුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 86,286කි. හඳුනාගත් සම්පූර්ණ ආසාදිතයන්ගෙන් පුද්ගලයන් 1,49,824 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් ඇත.
ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 17 කෝටි දසලක්ෂ 33,299කි. ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3 කෝටි 40 ලක්ෂ 43,068කි. ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 2 කෝටි 80 ලක්ෂ 47,534 දෙනෙකු වාර්තා වේ. බ්‍රසීලෙන් ආසාදිතයන් 1 කෝටි 65 ලක්ෂ 15,120 දෙනෙකුද, ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයන් 56 ලක්ෂ 66,113 දෙනෙකුද වාර්තා වේ. තුර්කියෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 52 ලක්ෂ 42,911කි. ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 35 ලක්ෂ 56,724කි. ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 6 ලක්ෂ 9,544කි. බ්‍රසීලෙන් කොරෝනා මරණ 4 ලක්ෂ 62,092ක්ද, ඉන්දියාවෙන් කොරෝනා මරණ 3 ලක්ෂ 29,127ක්ද, මෙක්සිකෝවෙන් මරණ 2 ලක්ෂ 23,507ක්ද වාර්තා වේ. ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව කොට්ටඩි ප්‍රදේශයේ ඊයේ සිදු කළ පාමුඩ සංචාරයකදී ඩිංගි යාත්‍රාවක් තුළ සංගවා තිබූ කෙරළ ගංජා කිලෝ 49කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. වෙරළේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී පොලිතින් උර තුළ සූක්ෂම ලෙස අසුරා මෙම කෙරළ ගංජා තිබී ඇත. මෙම මෙහෙයුම නිසා පලාගිය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ගේ බවට සැක කෙරෙන යතුරු පැදි දෙකක්ද එම ස්ථානයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. මෙම අවස්ථාවේ ජාතියක් වශයෙන් එක්ව කොවිඩ් අභියෝගයේ ජය ගැනීමට සියලු දෙනා එක් විය යුතු බව මහාචාර්ය අතුල සුමතිපාල මහතා සඳහන් කරයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට අද එක්වෙමින් සුමතිපාල මහතා මෙම අදහස් පළ කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා නිවැරදි තොරතුරු සමාජගත කිරීම හරහා වැරදි තොරතුරු පරාජය කිරීම හැර වෙන විකල්පයක් නැහැ. මේ අතිශය අසීරු අවස්ථාවක් ජාතියක් වශයෙන් අභියෝගයක්. හැබැයි අපි කවුරුත් දන්නවා මීට වඩා දැවැන්ත අභියෝග 30 වසරක යුද්ධයකට මුහුණ දීලා මේ රටේ දරුවෝ අද වැඩිහිටියෝ එදා වැඩිහිටියෝ අද වයස්ගත උදවිය ඒකට මුහුණ දුන්නා. ඒ උදරින් අපි ගොඩ වුණා. ඊට වඩා භයානක අභියෝගයක් අපි ඉන්නේ. මොකද අපේ සතුරා අද එදා වගේ පේන සතුරෙක් නෙමෙයි. හැබැයි එකක් අපිට ආත්ම විශ්වාසයක් ඇති කරගන්න ඕන. පැත්තකින් මේක දැවැන්ත අභියෝගයක් කියලා තේරුම් ගන්න තරමටම අපි අදිෂ්ඨානශීලී වෙන්න ඕන. ජාතියක් වශයෙන් එකතු වෙලා ඒ අභියෝගේ පරාජය කරන්න. අපිට නැතත් ඊළඟ පරම්පරාවට මේ බිම මීට වඩා සුන්දර තැනක් වෙන්න ඕන. ඒකට අපි අපේ සොච්චම කරොත්, විශේෂයෙන් හොඳ කල්පනාවෙන් තමන්ගේ සමාජ යුතුකම ඉෂ්ට කරොත් මේ අභියෝගයත් අපිට ජය ගන්න පුළුවන්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. දැරණිය කළ මාගල මාර්ගයේ වසර ගණනාවක් තිස්සේ අබලම් මෙමීමෙන් ප්‍රදේශයේ පවුල් 300කට ආසන්න සංඛ්‍යාවක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. මේ හේතුවෙන් මාගල අඩවිය ඉබේවත්ත ප්‍රදේශවල පදිංචි ජනතාව පීඩාවට ලක්ව තිබේ. වසර පුරාම දැඩි වර්ෂාපතනයක් ඇදහැලීම මාර්ගයේ මෙසේ අබලන් වීමට හේතුවයි. මේ සබරගමුව පළාත් බද විධායක ඉංජිනේරුවරයාගේ අවධානය පිණිසයි. ලෝක ප්‍රවෘත්ති යෝජනා කර ඇති පරිදි ඒකාබද්ධ රජයක් ගොඩනැගීම රටේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු මහතා පවසයි. මේ හේතුවෙන් අන්තවාදී පාර්ශවයන්ට සහයෝගය නොදක්වන්නයි ඔහු දක්ෂිණාංශික දේශපාලඥයින්ගෙන් ඉල්ලීමක් කරයි. වත්මන් අගමැති බෙන්ජමින් නෙතනියාහුගේ විරුද්ධවාදීන්ට ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට ලබන බදාදා දක්වා කාලය තිබේ. මේ වන විට ඊශ්‍රායලයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා බවට පත්ව ඇත්තේ වත්මන් අගමැති බෙන්ජමින් නෙතනියාහු මහතායි. කොරෝනාවල බලපෑමෙන් ඉන්දියාවේ ළමුන් රැසක් මව සහ පියා අහිමිව අසරණ භාවයට පත්ව ඇතැයි යුනෙස්කෝ සංවිධානය පවසයි. මෙසේ අසරණ භාවයට පත් වූ ළමුන් සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය නොවන සංවිධාන පරීක්ෂණ ආරම්භ කර ඇත.
මව සහ පියා දෙදෙනාම කොරෝනා ආසාදිතව මියගිය ළමුන් වැඩිම පිරිසක් ඉන්දියාවේ නවදිල්ලියෙන් වාර්තා වේ. මෙම ළමුන් සඳහා වෙනමම අරමුදලක් ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. වයස අවුරුදු 18ත් 23ත් අතර මව පියා අහිමි දරුවන්ට බැංකු ගිණුම් ආරම්භ කරන බවද ඉන්දියා අගමැතිවරයා පවසයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නගර 100ක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහනක් රජය මේ වසරේදී ආරම්භයි. ඒ සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට නියමිතයි. එක් නගරයක් සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කෙරේ. එම ව්‍යාපෘති යටතේ නගර මැදේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කෙරේ. පදික වේදිකා සකස් කිරීම හා අලුත් වැඩියා කිරීම, මාර්ගයේ දෙපස කාණු පද්ධතිය සකස් කිරීම, රථගාල් ඉදිකිරීම, අනවසර හා අපිළිවෙල දැන්වීම් පුවරු ක්‍රමවත් කිරීම මේ යටතේ සිදු කෙරේ. රුක්රෝපණ පොදු මහජන ගොඩනැගිලි තාප නවීකරණය කිරීමට නියමිතයි. වීදි ලාම්පුද නවීන ආකාරයට සකස් කරනු ඇත. තාවකාලික වෙළඳ කුටි ඉවත් කර ඒවාට වෙනත් ස්ථාන ලබා දෙනු ඇත. මෙම වැඩසටහන මාස 6කින් එකවර ආරම්භ කර අවසන් කිරීමට නියමිතයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටවත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනව නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා එක් දින හා පන්දුවාර 2020 කණ්ඩායමේ නායකත්වයට එකම ක්‍රීඩකයෙකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුව සූදානම් වන බව ආරංචි මාර්ග පවසයි. එංගලන්තයේදී ආරම්භ වන එක් දින පන්දුවාර 2020 තරඟාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස බොහෝ දුරට කුසල් ජනිත් පෙරේරා ක්‍රියා කරනු ඇතැයි වාර්තා වේ. එංගලන්ත සංචාරයට ක්‍රීඩකයන් 28 දිනකුගෙන් යුත් සංචිතයක් දැන් නම් කර ඇත. ඒ සඳහා බංග්ලාදේශ සංචාරයට එක් කර නොගත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් කර තිබේ. එහෙත් නුවන් ප්‍රදීප් සංචිතයට කැඳවා ඇතැයි වාර්තා වේ. අවිෂ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, උෂාන් ජයරත්න, චරිත් අසලංක සහ කසුන් රාජිත එම 28 දෙනාගේ සංචිතයට ඇතුළත් වේ. එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා පිළ ලබන 15 වෙනිදා දිවෙනින් පිටත් වේයයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනව නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. බතික් ඇඳුම් සමාගම ගෝලීය තිරසර සමුළුවේදී වඩාත්ම තිරසර කර්මාන්ත ශාලාවට හිමි සම්මානය පසුගියදා දිනා ගනු ලැබිය. සමාගම කෙන්යාව, ඉතියෝපියාව යන රටවල ප්‍රචලිත ගෝලී ඇඟලුම් නිෂ්පාදකයෙකි. තිරසාරත්වය සඳහා නිරන්තරයෙන් හිමිවන ඉහළ කාර්ය සාධකයාගමින් සම්මානය ප්‍රදානය කෙරින. සමාගමට මේ වසරේදී හිමි වූ දෙවන සම්මානය මෙයයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කෘෂි නිෂ්පාදන වගාකරුවන්ට සහ සැපයුම්කරුවන්ට ශ්‍රී ලංකා කාබනික ප්‍රමිති අනුව කාබනික සහතික ලබා ගැනීමට ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. කාබනික සහතිකරණය සඳහා ප්‍රතිතන මණ්ඩලයේ අනුමැතිය සහතික කරන ආයතනයක් මගින් කාබනික සහතිකය ලබා දෙයි. කුඩා ගොවීන් අතර ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය ප්‍රවර්ධනය කිරීම, කාබනිකව වගා කරන සකසන නිෂ්පාදන ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කරලීම, කාබනික නිෂ්පාදනය සඳහා වගාකරුවන් දිරිගැන්වීම මගින් නිෂ්පාදන පරිමාව හා ආදායම් මාර්ග වැඩි කර ගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. ආර්ථික පුවත් ආවරණය වසන්තයි යන්නේ. ඇයි මල්ලි? මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ්. වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල සහ මාත්‍ර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවලත් පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකිය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමණී ජයවර්ධන මහත්මිය. දැනට අපි නිතික මෝසම් කාලගුණ තත්ත්වයේ තමයි සිටින්නේ. දැනට අපි සාමාන්‍ය වැසි තමයි බලාපොරොත්තු වෙන්නේ. නිතික කොටසේ කියන්නේ බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත් වගේම ගාල්ල මාත්‍ර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන්නට පුළුවන්. ඊට අමතරව සුළං තත්ත්වය සාමාන්‍ය විටින් විට තරමක තද සුළං කියන්නේ පැයට කිලෝමීටර් 40 වගේ දක්වා හැමීම ඒක සාමාන්‍ය මේ මෝසම් කාලගුණ තත්ත්වයේ ලක්ෂණයක්. මුහුදු තත්ත්වය ගැන කියනවා නම් සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුයි දක්වා වන මුහුදු තීරයේ විටින් අඩු වෙනවා ඇති කියලා හිස් මුහුදු ප්‍රදේශ තරමක අඩු වෙන්න හැකියාවක් තියෙනවා. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. මීගමුව මා ඔය සිට පානතුර දක්වා දිහිවර කටයුතුවලට පනවා තිබූ තහනම හෙට සිට ඉවතට. මෙරට සියලු ගුවන් තොටුපළ හෙට සිට විවෘතයි. හෙද වෘත්තීය ක්‍රියාමාර්ග පැවතියද රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි. සහරන් හෂීම්ට ආධාර අනුබල ලබා දුන් විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු අත්අඩංගුවට. සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ලබන මාස 8 වෙනිදා සිට. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස් වෙයි. යෝජිත ඒකාබද්ධ රජය රටේ ආරක්ෂාවට තර්ජනයක් බව ඊශ්‍රායල් අගමැති පවසයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්තිමින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.